ක්‍රමයක නම් පෞද්ගලික අංශයේ සතුව තියෙනවා. නමුත් සැලසුම්ගත ආර්ථික ක්‍රමයක පුතේ සියලු සාධක අන් සියලු සාධක රජයේ සතුව තියෙනවා. ශ්‍රමය හැර භූමිය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ කියන අනෙකුත් සියලු සාධකයක්ම ආණ්ඩුවට තමයි හිමි වෙලා තියෙන්නේ. අන්නෙවෙනි ආර්ථික ක්‍රමයක් තමයි සැලසුම් ආර්ථිකය කියලා කියන්නේ. එතකොට ඔයා දන්නවා වෙළඳපොළ ආර්ථිකයක නම් මූලික ආර්ථික ප්‍රශ්න විසඳගත්තේ මිල යාන්ත්‍රණය පදනම් කරගෙන. නැත්තම් මිල ක්‍රමය පදනම් කරගෙන තමයි වෙළඳපොළ ක්‍රමේදී මූලික ආර්ථික ප්‍රශ්න සියල්ල විසඳගත්තේ. හැබැයි සැලසුම් ආර්ථික ක්‍රමයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳන යාන්ත්‍රණයට අපි කියන්නේ සැලසුම් යාන්ත්‍රණය කියලා. ඒකට අපි කියන්නේ පුතේ විධානගත ක්‍රමය එහෙම නැත්නම් සැලසුම් ක්‍රමය කියලා තමයි කියන්නේ. එතනදි වෙන්නේ මෙහෙමයි. මේ සැලසුම්ගත ආර්ථික ක්‍රමයකදී පුතේ විවිධ අංශ නියෝජනය වන පරිදි පුද්ගලයන් කීප දෙනෙකුගෙන් යුක්ත සැලසුම්ගත මණ්ඩලයක් හදා ගන්නවා. අපි ඒකට කියනවා සැලසුම්ගත මණ්ඩලය එහෙම නැත්නම් සැලසුම්ගත අධිකාරිය කියලා කියනවා. සැලසුම්ගත අධිකාරිය කියලා එකක් හදා ගන්නවා. කවුද මේක හදාගන්නේ? ආර්ථිකයේ තුලම විවිධ පාර්ශවයන් එකතු වෙලා තමයි හදාන්නේ. දැන් ශ්‍රී ලංකාවේ නම් මේ සැලසුම්ගත මණ්ඩලය නැත්තම් සැලසුම්ගත අධිකාරිය කියන්නේ පාර්ලිමේන්තුව. කැබිනට් අමාත්‍යවරු ප්‍රමුඛ පාර්ලිමේන්තුව තමයි ලංකාවේ මේ සැලසුම්ගත අධිකාරිය කියලා කියන්නේ. මේ සැලසුම්ගත අධිකාරිය එහෙම නැත්තම් සැලසුම්ගත මණ්ඩලය විසින් හදනවා ආර්ථික සැලැස්ම කියලා එකක්. මේ සැලසුම්ගත අධිකාරිය තමයි හදන්නේ ආර්ථික සැලැස්ම. ඒ ආර්ථික සැලැස්මේ තියෙන විදිහට තමා පුතේ කුමක් කොපමණ නිපදවනවද? කෙසේ නිෂ්පාදනය කරනවද? කා සඳහාද නිෂ්පාදනය කරන්නේ? ඒ කියන සියලු ප්‍රශ්න වලට උත්තර දෙන්නේ මේ සැලැස්මේ කියලා තියෙන විදිහට. ඒ කියන්නේ කල්ැතුව සැලසුම් කරලා තියෙන විදිහට තමයි කුමක් කොපමණ නිපදවනවද කියන ප්‍රශ්නේ විසඳන්නේ. කෙසේ නිපදවනවද කියන ප්‍රශ්නේ විසඳන්නේ. කා සඳහා නිපදවනවද කියන ප්‍රශ්නේ විසඳන්නේ. මෙන්න මේ සැලැස්ම මත පදනම්ව මූලික ආර්ථික ප්‍රශ්න විසඳනවා නම් ඒක තමයි මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමය එහෙම නැත්නම් විධානගත ආර්ථික ක්‍රමය කියලා හඳුන්වන්නේ. දැන් මේකෙදි පුතේ සැලැස්මක් තියෙනවා. සාමාන්‍යයෙන් හැම ආණ්ඩුවක්ම බලයටපත් වෙච්ච හැම ආණ්ඩුවක්ම සැලැස්මක් අනුව තමයි කටයුතු කරන්නේ. දැන් ඇහිලා ඇති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ තිබ්බ මහින්ද චින්තනය කියලා ආර්ථික සැලැස්මක්. දස අවුරුදු සැලැස්මක්. අවුරුදු 10ක සැලැස්මක්. ඊට පස්සේ බලයටපත් වුණා මෛත්‍රීපාල සිරිසේන යහපාලන ආර්ථික සැලැස්මක් තිබ්බා. අවුරුදු 5ක සැලැස්මක්. ඊළඟට දැන් බලයටපත් වෙලා ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව හදලා තිනවා සෞභාග්‍ය දැක්ම කියලා සැලැස්මක්. එමාන මේ හැම ආණ්ඩුවක්ම හැම දේශපාලන පක්ෂයක්ම බලයට ආවහම ආර්ථික සැලැස්මක් හදනවා. ඒ සැලැස්මේ තියෙන විදිහට තමයි පුතේ ආර්ථික කටයුතු කරගෙන යන්නේ. ඒකේ කාලවකවානුත් එක්කලා එයාලා කියලා තිනවා මෙන්න මේ කාලය තුල අපි මෙන්න මේ අධිවේගී මාර්ගය හදනවා. මෙන්න මේ ගුවන් තොටුපළ හදනවා. මෙන්න මේ වරාය සංවර්ධනය කරනවා. කෘෂි කර්මාන්තයට මෙච්චර මුදලක් වෙන් කරනවා. අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල ඇති කරන්න මේ පාසල් පද්ධතිය දියුණු කරන්න මෙච්චර මුදලක් වියදම් කරනවා. සෞඛ්‍ය පහසුකම් ඉහළ නංවන්න රෝහල් අලුතෙන් හදන්න නඩත්තු කරන්න නැත්නම් ඒවා ප්‍රසාරණය කරන්න මෙච්චර වියදම් කරනවා. මේ විදිහට එයාලගේ සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම තමයි ක්‍රියාත්මක කරගෙන යන්නේ. හැබැයි ඉතින් විවිධ හේතු මත ඒ සැලසුම් අක්‍රිය වෙනවා. දැන් උදාහරණයක් මේ දවස්වල ඔයාලා හිතනවාද මේ සැලසුම් ක්‍රියාත්මක වෙනවා කියලා? නෑ. මේ දවස්වල මේ මිනිස්සුත් කොරෝනා පිට දාලා කරන්න පුළුවන් වුණත් සැලැස්ම අක්‍රිය වෙලා තියෙන්නේ. ගසා කෑම් කරගෙන හැමෝම ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ඒක ඉතින් සාමාන්‍ය දේශපාලන තත්ත්වනේ අපේ ලංකාවේ. සැලැස්මක් ඉදිරිපත් කළාට පස්සේ සැලැස්මට අනුව තමයි අර ආර්ථිකයේ සතු හිඟ සම්පත් යොදාගෙන කුමන භාණ්ඩ කොපමණ නිපදනවාද කවුද නිෂ්පාදනය කරන්නේ
කා සඳහාද බෙදා හරින්නේ ඔක්කොම සැලසුම් කරලා තියෙන විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේකට තමයි අපි කියන්නේ සැලසුම්ගත ආර්ථික ක්‍රමය කියලා. ඒ වගේම මම ඔන්න පුළුල් දැනුමක් ලබා දුන්නා. මොකද්ද මේ සැලසුම්ගත ක්‍රමය කියලා කියන්නේ? ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අවබෝධ කරගත්තා. ඒතර වාගේ ඔලු ගෙඩියේ තියෙන්න ඕනේ මේ සැලසුම්ගත ආර්ථිකයේ හෙවත් විධානගත ආර්ථිකයේදී ශ්‍රමය කියන නිෂ්පාදන සම්පත හැර අනිත් සියලු සම්පත් රජයේ සතුව පවතින්නේ. ඒ වගේම මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මධ්‍යගත සැලසුම් මණ්ඩලයක් විසින් පිළියෙල කරන ආර්ථික සැලැස්ම කියලා එකක් භාවිතා වෙනවා. ඒ සැලැස්මට අනුව තමයි සියලු ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් සකස් කරලා තියෙන්නේ. එවැනි ක්‍රමයකට අපි කියනවා සැලසුම්ගත ආර්ථික ක්‍රමයක් කියලා. හරි. අපි පොඩි හැඳින්වීමක් ලියලිමු මයි පුතාලා. පිටු අංක 16 සැලසුම් ආර්ථික පද්ධතිය විධානගත ආර්ථික ක්‍රමය කියන එකට පොඩි හැඳින්වීමක් ලියලිමු මෙහෙම. ලියන්න එතන අපි ලියමු ශ්‍රමය හැර අනෙකුත් නිෂ්පාදන සම්පත් රජයේ සතුව පවතින මධ්‍යගත සැලසුම් මණ්ඩලයක් විසින් පිළියෙල කරනු ලබන ආර්ථික සැලැස්මක් මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගනු ලබන රාජ්‍ය ව්‍යවසාය ක්‍රමයක් ක්‍රියාත්මක වන ආර්ථික පද්ධතියක් ලෙස සැලසුම්ගත ආර්ථික ක්‍රමය හඳුනා ගනී. හරි. පහලින් තියෙනවා පුතේ මෙන්න මේකට ඉරක් ගහගන්න. හයිලයිට් කරන්න මේ මාතෘකාව ගොඩක් වටිනවා. සැලසුම්ගත ආර්ථික පද්ධතියක ලක්ෂණ. පුතාලට මං වෙළඳපොළ ආර්ථිකයකත් ලක්ෂණ 6-7ක් කියලා දුන්නා. ඒ වගේම සැලසුම්ගත ආර්ථික පද්ධතියක ලක්ෂණ 6-7ක් තියෙනවා. මේකෙන් අඩුම ලක්ෂණ 5ක්වත් පාඩම් කරගන්න ඕන. මොකද ඔයාගෙන් අහනවා වෙළඳපොළ ක්‍රමය හා සැලසුම් ක්‍රමය අතර සැසඳීමක් කරන්න කියලා. එතකොට මේ ලක්ෂණ යොදාගෙන තමයි මේ සංසන්දනය කිරීම අපි කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම සැලසුම්ගත ආර්ථිකය හා වෙළඳපොළ ආර්ථිකය
සංසන්දනය කරන්න නම් ඒ දෙකේ තියෙන ලක්ෂණ වෙන වෙනම දැනගෙන ඉන්න ඕන. ඔන්න බලන්න පළවෙනි ලක්ෂණය. මොකක්ද කියලා තියෙන්නේ? ශ්‍රම සම්පත හැර අනෙකුත් සියලු නිෂ්පාදන සම්පත්වල හිමිකාරීත්වය රජයේ සතු වන අතර රාජ්‍ය ව්‍යවසායකයන් පවතින නිසා ශ්‍රම සම්පත සේවා නියුක්ත වන්නේද රාජ්‍ය ව්‍යවසායන් තුල පමණි. අන්න එතන ඔයාලට තේරුම් නැති කාරණයක් තියෙනවා නම් හොඳට අහගන්න. මම ඔයාලට පැහැදිලි කරලා කිව්වා සැලසුම්ගත ආර්ථික ක්‍රමයක පෞද්ගලික අංශයට හිමි වෙලා තියෙන පුතේ ශ්‍රමය පමණයි. ශ්‍රමය හැර අනිත් සියලු සම්පත්වල අයිතිය තියෙන රජයට. ඒ වගේම තව දෙයක් දැනගන්න ඕන ආර්ථිකයේ තුල පෞද්ගලික ව්‍යවසාය ක්‍රමයක් නැහැ. සියලු ව්‍යවසායන් රජයේ සතුව තියෙන. ඒ නිසා අර පෞද්ගලික අංශයට Taman සතු ශ්‍රමය යොදවන්න වෙලා තියෙන්නේ රාජ්‍ය ව්‍යවසායන් තුල විතරයි. රජයේ ආයතනවල වැඩ කළා තමයි අපි කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් දැන් වර්තමානයේවා බැලුවොත් එවැනි ආර්ථික ක්‍රම සුද්ධ වශයෙන් සැලසුම්ගත ක්‍රමයේ විතරක් ක්‍රියාත්මක වන රටවල් ලෝකේ කොහෙවත් නැහැ. ඇත්තටම ඔය සැලසුම්ගත ක්‍රමය තමයි ඔය JVP පක්ෂයේ සමාජවාදී අදහස් දරන අය ඉදිරිපත් කරන ක්‍රමය. ඒක බිඳ වැටිලා දැන් අවුරුදු ගණනාවක් වෙනවා. ලෝකේ දෙවන්ත රටවල් බිඳ වැටුණා ඔය සැලසුම් ක්‍රමයක් එක්කලා. ඒ රටවල් ආයේ ගොඩාවේ ඇත්තටම වෙළඳ පොළ ක්‍රමය යොදාගත්තට පස්සේ වෙළඳ පොළ ක්‍රමයේ භාවිතා කිරීමත් එක්ක තමයි මේ බිඳ වැටීම එයාලා නැවත නිවැරදි කරගත්තේ. දැන් උදාහරණයක් ගත්තොත් සෝවියට් රුසියාව, කියුබාව, චීනය වගේ රටවල් පවා අතීතයේ තිබ්බේ සැලසුම් ක්‍රමය. ලෝකයේ ප්‍රබල රාජ්‍යයන් රුසියාව වගේ රටවල් බිඳ වැටුණ කාලයකදී ඔය සැලසුම් ක්‍රමය හරහා පස්සේ යාලා තේරුම් ගත්ත සැලසුම් ක්‍රමයට වඩා කාර්යක්ෂම ක්‍රමයක් තමයි වෙළඳපොළ ක්‍රමය. ඒකට ගිහිල්ලා අපි රටේ ආර්ථිකය හදාගමු කියලා. දැන් ඒ වගේ රටවල් කීපයක් වර්තමානයේ හඳුනගෙන තියෙනවා. අපි ඒවට කියන්නේ නැගී එන වෙළඳපොළ ආර්ථිකයන් කියලා. මේ බ්‍රික්ස් කියලා රටවල් පහක් තියෙනවා. මේ බලන්නකෝ. මේ රටවල් පහට අපි කියන්නේ මේ නැගී එන වෙළඳපොළ ආර්ථිකයන් කියලා. බ්‍රික්ස්. මේක මේ B අකුරෙන් පෙන්නන්නේ පුතේ බ්‍රසීලය. R අකුරෙන් පෙන්නන්නේ රුසියාව. I අකුරෙන් පෙන්නන්නේ ඉන්දියාව. C අකුරෙන් පෙන්නන්නේ චීනය. S අකුරෙන් පෙන්නන්නේ ශ්‍රී ලංකාව නෙමෙයි. සවුත් අප්‍රිකා. දකුණු අප්‍රිකාව. එතකොට මෙන්න මේ රටවල් පහ අපි වර්තමානයේ හඳුන ගන්නවා නැගී එන වෙළඳපොළ ආර්ථිකයන් කියලා. අපි වෙනම ඉගෙන ගන්නවා. ඒ ටික කෙටි පේපර් වල අහලා තිනවා. ඒ රටවල් පහේ තියෙන විශේෂ ලක්ෂණය තමයි මේ රටවල් හැම එකම පාහේ අතීතයේ ක්‍රියාත්මක වෙලා තියෙන සැලසුම්ගත ක්‍රමය. ඒ සැලසුම්ගත ක්‍රමයේ තිබ්බ අසාර්ථකකම හින්දා මිනිස්සු සැලසුම්ගත ක්‍රමය අත්හැරලා මේ වෙළඳපොළ ක්‍රමය වෙළඳපොළ යාන්ත්‍රණය කියන අලුත් සිස්ටම් එකකට පරිවර්තනය වෙලා වර්තමානයේ ලොකු ගමනක් යන රටවල් පහක් තමයි මේ බ්‍රික්ස් රටවල් කියන්නේ. දැන් බලන්න ඉන්දියාව, චීනය, රුසියාව වගේ රටවල් කියන්නේ පුතා ප්‍රබලය ලෝකේ ඉන්නේ. නේ දැන් චීනය ඇමරිකාව පවා අභිබවා යනවා. තව ටික කාලෙකින්. දැනටත් ඒක වෙලා තියෙයි. දැන් ඔය ගොඩක් අය කියනවා අපි මම විද්‍යාත්මක හරි පැත්ත දන්නේ නැහැ. ඔය කොරෝනා ව්‍යසනයත් මේක මේ කෘත්‍රිමව ඇති කරගත්ත මේ සටනක් වගේ දෙයක් වෙලා තියෙන්නේ. අපි මේ වගේ අහිතකර ප්‍රතිපාක භුක්ති විඳතර ඇමරිකාව හා චීනය අතර ඇතිවෙච්ච යුද්ධයක් වගේ සිද්ධියක් මේ කොරෝනා ව්‍යසනේ. ඒ රටවල් දෙකෙන් එක රටක කොහේ හරි තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක තමයි මිනිස්සු ඒක රාවයක් යනවා. ඇත්ත නැත්ත හරියට තාම හොයාගන්න නැතුව ඇති. සමහරට වෙන්න පුළුවන්. මොකද මේ රටවල් කුහකයි. එක රටක් අභිබවා යනවට තව රටක් කැමති නැහැ. ඒ නිසා ඒ අය එහෙම වැඩත් කරනවා. ඉතින් නේද? දැන් මේ අපි තමයි මේ වගේ අහිංසක රටවල් ඉතින් ඒ වගේම දුක් විඳිනවා. දැන් අවසාන බලන්නකෝ ඉන්දියාවේ විනාශයනේ. ඉතින් ඒ නිසා මේ බ්‍රික්ස් කියන රටවල් පහ වෙළඳපොළ යාන්ත්‍රණයට පරිවර්තනය වෙලා තියෙන්නේ.
ඒ සැලසුම්ගත ක්‍රමයේ තිබ්බ අහිතකර පැත්ත ඉවත් කරගෙන. හරි. ඊළඟ දෙවෙනි ලක්ෂණය බලන්නකො පුතේ. මූලික ආර්ථික ගැටලු විසඳා ගැනීම සඳහා මධ්‍යගත සැලසුම් අධිකාරිය පිළියෙල කරනු ලබන ආර්ථික සැලැස්ම යොදා ගැනීම. මම ඒක කියලා දුන්නා. ඒ සැලැස්මකට අනුව තමයි සියලුම ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ යාලා. තුන්වෙනි ලක්ෂණය මේවා පාඩම් කරන්න පුතේ අනිවාර්යයෙන්ම ඔයා පාඩම් කරන්න. මම මේ කියන දේවල් හොඳට අහගන්න. ඔයා මේවා අනිවාර්යෙන් පාඩම් කරන්න ඕන පුතේ. ආයෙ දෙකක් නැහැ. ඒකයි කියන්නේ ගෙදරට වෙලා ඔය මේ බත් ගිල ඉඳලා හරියන්නේ නැහැ. ඔයාට වැඩක් තියෙනවා. ඔයා උසස් පෙළ කරන්න සෙට් වෙනවා නම් මේවා හරියටම ඉගෙන ගත්තා නම් ආහපව් පාඩම් කරන්න පුතේ. නැත්තම් අමතක වෙලා යයි. ඊට පස්සේ ආයෙ හදාගන්න බෑ. තුන්වෙනි එක ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකාරී ඒකක වශයෙන් කවුද බාන්න කටයුතු කරන්නේ? මධ්‍යගත සැලසුම් අධිකාරිය. ඒ කියන්නේ අර පාර්ලිමේන්තුවේ කට්ටිය. ඊට පස්සේ නිෂ්පාදන ව්‍යවසායන්, නිෂ්පාදන ආයතන, පාරිභෝගිකයින් සහ කම්කරු අංශේ ක්‍රියාත්මක වේ. ඒ කියන්නේ සැලසුම්ගත ආර්ථිකයක ප්‍රධාන පාර්ශවයන් හතරක ක්‍රියාකාරී ඒකක හතරක කණ්ඩායමක් ඉන්නවා. එයාලා තමයි මේ ආර්ථිකය කරගෙන යන්නේ. එක්කෙනෙක් අර මධ්‍යගත සැලසුම් මණ්ඩලය. ඊළඟ එක්කෙනා නිෂ්පාදන ව්‍යවසායන්. ඊළඟ පාරිභෝගිකයෝ. අනිත් අය තමයි කම්කරුවෝ. මෙයාලා එකතු වෙලා තමයි මේ ආර්ථිකය කරගෙන යන්නේ. ඊළඟ හතරවෙනි ලක්ෂණය ආර්ථිකයේ තුලට සිදුවන රාජ්‍ය මැදිහත් වීම අධික වීම. ඇත්තට මේක රාජ්‍යයේම තමයි කරගෙන යන්නේ. දැන් ඒකයි මේකේ තියෙන ඊළඟ අහිතකර පැත්ත. කියන්නේ රාජ්‍ය ඇඟිලි ගැසීම් අසීමිතයි. දැන් වෙළඳපොළ ක්‍රමයක සාර්ථක පැත්තක් තමයි ස්වාධීනත්වය. පෞද්ගලික අංශයට ස්වාධීනව නිදහසේ තීරණ ගන්න පුළුවන් වෙලා තියෙන්නේ රාජ්‍ය මැදිහත් වීම අඩු නිසා. රාජ්‍ය නිර්බාධවාදය කියන ලක්ෂණය නිසා. නමුත් පුතේ මේ සැලසුම් ක්‍රමේ ඒකේ අනිත් පැත්ත. සැලසුම් ආර්ථිකයක තියෙන ලක්ෂණය තමයි රාජ්‍යයේ මැදිහත් වීම අධිකයි. රාජ්‍ය මැදිහත් වීම අනවශ්‍ය විදිහට අධික ලෙස තියෙන. ඒක එච්චර හොඳ තත්වයක් නෙමෙයි. ඊළඟ හතරවෙනි ලක්ෂණය පස්වෙනි එක ආර්ථිකයක් තුල කටයුතු කරනු ලබන නිෂ්පාදකීන් පාරිභෝගිකීන් ස්වාර්ථයේ වෙනුවට පොදු යහපත පිණිස තීරණ ගන්නා අතර නියෝග හා විධාන මත සානුබල ක්‍රියාත්මක වී. බාන්න ඒක තේරුණාද කියලා? දැන් ඔයා දන්නවා පුතේ වෙළඳපොළ කටයුතු කරන පෞද්ගලික අංශයේ ඉන්න වෙළඳපොළ තුල ගැනුම්කරුවෝ, විකුණුම්කරුවෝ, ආයෝජකයෝ, ඉතිරි කරන්නෝ අපි සියලු දෙනාම ස්වාර්ථය මත තමයි සානුබල නැත්තම් ක්‍රියාත්මක වෙන්නේ. අපි තීරණ ගන්න ස්වාර්ථය පදනම් කරගෙන. පෞද්ගලික වාසිය පදනම් කරගෙන. වෙළඳපොළ ක්‍රමය. නමුත් සැලසුම් ආර්ථික ක්‍රමයක ස්වාර්ථය නෙමෙයි තීරණ ගන්න බලපාන ප්‍රධාන දේ. පොදු යහපත, සුබ සාධනෙ. දැන් බලන්න ඉස්කෝලේ ලාභය ගැන හිතලා තීරණ ගන්නෑ. රාජ්‍ය රෝහලේ ලාභය ගැන හිතලා තීරණ ගන්නෑ. කවුද එන්නේ? එන හැමෝටම උගන්වනවා. කවුද එන්නේ? එන හැමෝටම බෙහෙත් දෙනවා. සල්ලි තියනවද නැද්ද කියන එක වැදගත් නෑ. හැබැයි වෙළඳපොළ ආර්ථිකේ ලාභ තියෙන දේවල් විතරයි නිපදවන්නේ. ස්වාර්ථයේ පදනම් කරගෙන විතරයි කටයුතු කරන්නේ. ඒක තමයි වෙළඳපොළයි සැලසුම් ක්‍රමයේ අතර තියෙන ප්‍රධානම වෙනස වෙන්නේ. පැහැදිලි කියන එක. හරි. ඊළඟට පස්වෙනි කාරණේ 6 වෙනි ලක්ෂණය නේද? තරඟකාරීත්වයක් නොමැති බැවින් නවෝත්පාදන, නව්‍යතා බිහි නොවීම. ආ දන්නවා පුතේ ඒක මම වෙළඳපොළ ක්‍රමේදීත් කියලා දුන්නා. වෙළඳපොළ ආර්ථිකයක් තුල තරඟයක් තියෙනවා. ඒ කියන්නේ පෞද්ගලික අංශය අතර තරඟයක් තියෙනවා. ආයතන අතර තරඟයක් තියෙනවා. දැන් හැම වෙලෙම අලුත් දෙයක් කරන්න එක එක ආයතන පෙළඹෙනවා. දැන් බලන්න ටියුෂන් ගුරුවරු අතර තරඟයක් තියෙන හින්දා තමයි හැමෝම අලුත් දෙයක් කරන්න පෙළඹවීමක් ඇති වෙන්නේ. ඒකාධිපති තත්ත්වයක් තිබ්බනම් අලුත් දේවල් පාරිභෝගිකයට හම්බෙන්නේ නේද? දැන් බලන්න ඔයා බැලුවොත් එහෙම සිල්ලර කඩ අතර තරඟයක් තියෙනවා. එහෙනම් යාලා අලුත් දේවල් කරන්න දැන් බලන්න කෑම කඩ අතර තරඟය නිසා ඒ හෝටල් දෙකේ ඉන්න අය බලනවා අලුතෙන් යමක් කරන්න.
බුෆේ ක්‍රමයට කෑම දෙන්න. මොනවද පොල් මේ නැත්තම් කෙසෙල් කොලේ බත් කියයි, නෙළුම් කොලේ බත් කියයි. නේද? අර පිදුරු වහලක් යට කණ්ඩ දෙනවා. එක එක විකඩම් කරනවා. ඇයි? තරගයක් තියෙන. පාරිභෝගිකයට අවශ්‍ය දේ විවිධ ස්වභාවයන්ගෙන් දෙන්න. අලුත් දේවල් ඉදිරිපත් කරන්න හැම වෙලෙම වෙළඳ පොලේ ආයතන කටයුතු කරනවා. ඇයි? ස්වාර්ථය මත, ලාභය මත අභිප්‍රේරණය වන හින්දා. හැබැයි සැලසුම් ආර්ථිකයක් තුල විධාන හා නියෝග මත තමයි හැමෝම පෙළඹවන්නේ. ලාභය මත නෙමෙයි. ඒ නිසා නවෝත්පාදන බිහි වෙන්නේ නැහැ. ඉස්කෝලේ උදේ ආපු වෙලේ ඉඳලා එක්ක විදුහල්පති විධාන දෙනවා, නියෝග දෙනවා. ගුරුවරු ළමයිට විධාන දෙනවා, නියෝග දෙනවා. විදුහල්පතිට පළාත් අධ්‍යාපන කාර්යාලයෙන්, කලාප කාර්යාලයෙන් විධාන දෙනවා, නියෝග දෙනවා. නියෝග කරනු යනු එනු ඒවා තියෙන්නේ. හැබැයි ඔයා ටියුෂන් පන්තියේදී මම කාටවත් කවුරුත් මට නියෝග දෙනවද? නෑ. මගේ සුව කැමැත්තෙන් එන්නේ. මම හිතලා යමක් කරා. ඒ හින්දා අලුත් දේවල් බිහි වෙනවා. ලාභය මත තීරණ ගන්න. බලන්න එතකොට නේ. ආන් ඒකයි සැලසුම්ගත ක්‍රමයේ තියෙන ඊළඟ ප්‍රශ්නේ. තරංගයක් නැති හින්දා නවෝත්පාදන දිරිගැන්වෙන්නේ නැහැ. ඊළඟ එක පාරිභෝගිකයන් තම තේරීමේ නිදහස අහිමි වන අතර පාරිභෝගික ස්වාධිපත්‍යයක් දක්න නොමැති වීම. ඔව්. දැන් පාරිභෝගික ස්වාධිපත්‍යය කියන එක යම් තාක් දුරට හරි තියෙන්නේ වෙළඳපොළ ක්‍රමය තුල විතරයි. වෙළඳපොළ ක්‍රමය තුල විතරයි පුතේ පාරිභෝගිකයාට තේරීමේ නිදහසක් කරන්න පුළුවන්. හැබැයි සැලසුම් ආර්ථික ක්‍රමය තුල සැලසුම්ගත ක්‍රමය තුල පාරිභෝගිකයාට තෝරන්න අවස්ථාවක් නැහැ. ආණ්ඩුව මොනවද දෙන්නේ? සැලසුම්ගත අධිකාරිය මොනවද දෙන්නේ? ඒ දේවල් ඒ විදිහට ලබාගෙන නිහඬව ඉන්න වෙලා තියෙන්නේ. ඉස්කෝලේ උගන්වන විදිහට ඔයාට ඉගෙන ගන්න වෙනවා. රජේ රෝහලෙන් බෙහෙත් දෙන විදිහට ඔයාට බෙහෙත් ගන්න වෙනවා. හැබැයි පෞද්ගලික පන්තිකට ආවහම ඔයාට ඕන විදිහ කියලා උගන්ව ගන්න පුළුවන් ගුරුවරුන්ට සල්ලි ගෙවලා. පෞද්ගලික රෝහලකට ගිහිලා සල්ලි ගෙවලා ඔයාට ඕන සේවාව ලබා ගන්න පුළුවන්. එතන තෝරන්න පුළුවන් පාරිභෝගිකයට. හැබැයි රාජ්‍ය ව්‍යවසායන් තුල තේරීමේ නිදහසක් නැහැ. පාරිභෝගික ස්වාධිපත්‍යයක් නැහැ. හරි. ඊළඟ ලක්ෂණය අහිතකර රාජ්‍ය මැදිහත් වීම අධික වීම නිසා තීරණ ගැනීමේ ක්‍රියාවලිය අකර්මණ්‍ය වීම සහ සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. මොකක්ද ඒ කියන්නේ? පුතේ මේ අහිතකර නැත්තම් රාජ්‍ය මැදිහත් වීම අධිකයි. රජයේ වෙළඳපොළ තුලට නම් මැදිහත් වෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයකින්. නමුත් සැලසුම් ආර්ථිකයක් තුලට ආණ්ඩුවේ මැදිහත් වීම ප්‍රබලව දක්නට ලැබෙනවා. හැම දෙයකම අවශ්‍ය අනවශ්‍ය හැම දෙයකම ආණ්ඩුව ඇඟිලි ගහනවා. නේද? දේශපාලඥයෝ ඇඟිලි ගහනවා. බලන්නකෝ දේශපාලඥයන්ට ඕන විදිහට තමයි ඉස්කෝලේ අධ්‍යාපනය පවා යන්නේ. රජයේ රෝහලේ බෙහෙත් දෙන්නේ ඉන්ජෙක්ෂන් කරන්නේ එන්නත් විදිනේවා ඔක්කොම දේශපාලඥයෝ කරන්නේ. එයාලට ඕන විදියට. බලන්න දැන් ලංකා බැංකුව මහජන බැංකුවට පිරිස බඳව ගද්දිත් දේශපාලඥයන්ගේ ලයිස්තුවක් දානවා. බලන්න මේ වගේ ආයතනවල ප්‍රධානීන් අසරණයි. දැන් ඉස්කෝලේක විදුහල්පති හෝ නැත්නම් අධ්‍යාපන කාර්යාල නිලධාරීන් අසරණයි. එයාලට අදාළ ඵලදායි තීරණ සමහරට ගන්න බෑ ළමයි වෙනුවෙන්. දේශපාලඥයා තමයි බලපෑම් කරන්නේ. ඒ නිසා එවැනි පීඩාකාරී තත්ත්වයක් නිසා තීරණ ගැනීමේ ක්‍රියාවලිය අකර්මණ්‍යයි සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ බිඳ වැටලා තියෙන්නේ. ඒක වෙළඳපොළ ආර්ථිකයකට වඩා සැලසුම් ආර්ථික ක්‍රමයක තියෙන දුර්වලතාවයක් කියලාත් අපිට ඉදිරියේදී ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. පුතේ මම අද දවසට ප්ලෑන් කළේ ඔන්න ඔය ටික සාකච්ඡා කරන්න. ඉතින් පොඩි හරි කලින් වෙලාව ඉවර වෙන්නේ නැති. නමුත් ඒ කොටස තමයි අද දවසේ මම ඔලු ගෙඩියට දාන්න වාට සැලසුම් කරේ. ඉතින් අපි හෙට දවසේ අහපව් සාකච්ඡා කරන ඉතිරි ටික. තව දවස් 3ක් විතර යද්දී බොහෝ දුරට මේ ටියුට් එක ඉවරයි. එතකොට පුතේ අලුත් නිබන්ධනයක් ඔයාට හම්බෙනවා.
ඊළඟ පන්ති වාරේ එනකොට ඔයාට අලුතෙන් නිබන්ධන කටලයකින් අලුතෙන් පාඩමකට ආයෙ යන්න වෙනවා. ඉතින් එහෙම තමයි මම සැලසුම් කරගෙන යන්නේ. ඒකයි මං කිව්වා අර ලබන මාසේ පේපර් කට්ටලයකුත් ඔයාලට දෙනවා. ඒකත් ඔයා ලබා ගන්න ඕන. ඒතර 12 වෙනිදා පොළොන්නරුවේ දෙනවා 13 වෙනිදා හිඟුරක්ගොඩ දීපාලෝක ආයතනයේ 14 වෙනිදා මැදිරිගිරිය තක්ෂිලා ආයතනයේ ටියුට් දෙනවා පන්ති ගාස්තු ගෙවලා ඒවා ගන්න ඕන පන්ති ගාස්තු හැමෝම ගෙවන්න වෙනවා. මොකද නැත්තම් පන්තියට සම්බන්ධ කරගන්න අපහසුතාවයක් ඇති වෙයි. ඒ වගේම අලුතෙන් ළමයි පන්ති වලට සම්බන්ධ වෙනවා නම් ඒ අයට අනිවාර්යෙන් කන්ටැක්ට් නම්බර් එක දෙන්න මට කතා කරන්න කියන්න. ඒ අයව පන්තියට අනිවාර්යෙන් සම්බන්ධ කරන්න. මොකද තව ගෲප් එකක් යන හින්දා මුල ඉඳලා ඒ අයට ඒකේ සම්බන්ධ වෙලා ඔයාලත් එක්ක පසුව එකතු වෙන්න පුළුවන්. ඒ වගේම ගෲප් ක්ලාස් කරගන්න එහෙම ප්‍රයත්නයක් දරන දරුවෝ ඉන්නවා නම් ඒ අය අනිවාර්යෙන් මට කතා කරලා ගෲප් එකක් හදාගන්න. ඒ අයට ඒ ගෲප් ක්ලාස් එක හැමදාටම කරගෙන යන්න තත්වයකට හදාගන්නත් පුළුවන්. ඉතින් එහෙම වැඩසටහනක් අපි යමු. එහෙනම් අපි ආයෙ හෙට දෙකට හම්බෙනවා. හරි. එතෙක් උගන්නපු දේවල් ටික ආපහු සැරයක් බලන්න. හරි. මොකද්ද ප්‍රශ්නයක් අහනවා? රටවල් පහ වෙළඳපොළ ආර්ථිකයේ අනුව නේද? ඒ වෙළඳපොළ ආර්ථික ක්‍රමයට අදාළ නෝට් එකක් විදිහට සටහන් කරන්න අපි අවසානට කතා කරනවා බ්‍රික්ස් රටවල් ගැන වෙන මාතෘකාවක්. ඒක ඉදිරියේදී කියලා දෙන්නම්. ඒක මම දැන් නෝට් එකක් දුන්නේ නැත්තේ. තව ටිකක් ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න තියෙනවා. ඒක ඔහොම කතා කරලා බෑ. විභාගෙට ඒකට ඊට වඩා ප්‍රශ්නයක් එනවා. ඒක අපි ඉදිරියේදී කතා කරනවා. හොඳේ. හරි එහෙනම් ළමයි සුබ දවසක්. අපි හෙට හම්බෙමු.